නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උතුම් සර්වචතා ඥානෙන් ලැබි චතුරාර්ය සත්‍ය දකින්නා වූ ඥාන සම්ප්‍රාප්තියෙන් පරිපූර්ණ වූ මහා කරුණා ගුණයෙන් සමන්නාගත වූ හේතුඵල ධර්ම හැටියට සත්‍ය සංඛ්‍යාත සාර පිරිසට කරුණාව දයාව දැක්වා වූ ලෝකයේ සාන්තිය ප්‍රතිවන්ට හිමහත් කරුණාවෙන් යුක්ත පාරමී ධර්මයන් සම්පාදනය කොට වදාළා වූ සීල සම්පත්තිය සමාධි සම්පත්තිය ප්‍රඥා සම්පත්තියෙන් උත්තරීතර වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිරසින් වැඳ නමස්කාර කරනවාගේ නමස්කාරයේ වේවා. උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේට වැඳ නමස්කාර කරනවාගේ නමස්කාරයේ වේවා. උතුම් වූ සංඝ රත්නයට වැඳ නමස්කාර කරනවාගේ නමස්කාරයේ වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත වූ අපරිමාණ ගුණ ආනුභාව බලයෙන් ඒ වාගේම තුන්වන් ගුණ සිහිපත් කර ඒක චිත්තක්ෂණයක මාත්‍රයක් වූ වේවා උපදවා ගත්තා වූ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් සෑම දිනාම මේක පෙර ආතුව සිදු කරගත් දාන සීල භාවනාදී සීල සමාධි ප්‍රඥා වශයෙන් උපදවාගත් සීල කුසල ධර්මයන්ගේ බලයෙන් අදත් මේ සාකච්ඡාව තුළින් Tamanට නොවැටහෙන නොතේරෙන ධර්ම කරුණු ටික තේරුම් ගන්නට අවස්ථාව සැලසේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අදත් කියලා දෙන්නා වූ ධර්ම කරුණු හොඳින් වැටහෙවා තේරේවා අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. වගේ මේ ධර්ම මාර්ගයක් වේවා කෙලවර නිවෙනින් සැනසෙන්න උතුම් වූ ප්‍රතිපදාවක්ම වේවා නිවන් මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. අද මම අදහස් කරගත්තා යම් ස්තරමකට මේ පින්වත්තුන්ට දැනුමක් ලබා දෙන්න. ඒ තමයි මේ භූමි පිළිබඳව. එහෙම වෙන්න හේතුව මේ අපි පසුගිය අවස්ථාවලදී කතා කරා සාකච්ඡා වශයෙන් යම් මේ ධර්ම කරුණකින් කාම්භීර වශයෙන් කතා කරගෙන යනකොට මේ මූලික කොටස තේරුම් ගන්න නැතුව ඒ වගේ තැනකට යා ගැනීමේ තරමක් දුෂ්කර කාර්යයක් නිසා අපිට අවශ්‍ය කරන්නා වූ ධර්ම කොටස්යක් අපි ඉදිරිපත් කරගෙන පැහැදිලි කරගෙන ඉස්සරහට අපි මේ සාකච්ඡා කරමු. ඉතින් මේ අද මම මේ පොඩි භූමිය පිළිබඳව භූමි සිත් පිළිබඳව ටිකක් තමයි පොඩ්ඩක් මතු කරලා දෙන්නේ. මේ ආර්ය පුජ්‍යල භාවයේ තියෙනවා, ඊළඟට කාම රූප අරූප වල ඒ සත්‍යයන්ගේ පුජ්‍යල භාවයේ දේශනා තියෙනවා. උප්පත්ති වශයෙන් ඔය දුගති අහේතුකය සුගති අහේතුක පුජ්‍යලයා වශයෙන් සඳහන් කරනවා. ඒ වගේම හේතු දෙකක් ඇති සිතකින් උපදින ඒ සත්වය පුජ්‍යලයෝ හේතුක පුජ්‍යලය හැටියට මේ පුජ්‍යල ભેදයක් තිබෙනවා. ඒ සියල්ලම භූමිය අන්තරේ තමයි තියෙන්නේ. දැන් අපේ පින්වතුන් සියලු දෙනාම මේ අභිධර්ම පාඩමක් බොහෝම ආසාවෙන් බොහෝම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් දීර්ඝ කාලයක් කරගෙන ඉන්න නිසා මේ පාඩම් දැන ගැනීමට
ඒ පාඩම් තුලින් ඒ අභිධර්මයේ තුලින් කියලා දෙන දේවල් තුල තිබෙන අන්තර්ගතය ඉතාමත් වැදගත් වෙන නිසා ඒ වගේ සතුටු නොවන නිසා ඉතින් හරි කැමැත්තකින් අහන නිසා මමත් යම් අවස්ථාවලදී මේ තුන්ට ඔය විශේෂිත කරුණු මතු කරලා දෙනවා. මේ අපි දැනගත්තා සිත් වශයෙන් තියෙනවා සියල්ලක්ම සිත් 89ක්. සිත් 89ක් තියෙනවා කියලා. ඒ සිත් 89 පහළ වෙන තැන් හැටියට අවස්ථා හතරක් තියෙනවා. ඒ තමයි කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරියාපන්නේ කියලා කියනවා. ඒක ලෝකෝත්තර අවස්ථාව. දැන් මේවාට මේ භූමිය කියලා කිව්වට ඒවා අපි කතා කරන විදිහේ අපි අදහස් කරගෙන ඉන්න විදිහේ ඔය පොළොව තල වගේ භූමිය කියන එකක් නෙවෙයි. දැන් අපි මේ භූමිය කියන වචනය පාවිච්චි කරලා තියෙන යම්කිසි තැනකට, ඒ වගේම ස්ථානයකට, පොළොවට, ඉඩමකට, ලෑන්ඩ් එකකට නිසා ඒ හැඟීම එනවා. එතකොට අපිට අපි මේ වචනේ අහන කොටත් එක්කම අපිට අදහසක් එනවා මේ දිව්‍ය ලෝකේ කියන එකත් අඩුතරමේ වලාකුළු වලින් හරි මට්ටම් වෙච්ච තැනක් වගේ වෙන්න ඇතේ කියලා. භූමිය කියන එක. ඉතින් ඔය වගේ අදහස් තමයි ඔය වචනේ අහනකොට අපිට ඇති වෙන්නේ. මෙතන මේ භූමිය කියන වචනේ එහෙම කිව්වට මෙතන මේකෙන් කියන්නේ ස්කන්ධ පංචකයක් රූපය, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් චිත්තචෛතසික ධර්ම පරම්පරාවක් ක්‍රියාත්මක වෙන්න ආධාරක වෙන පිච්ච පරිසරය කියන එකයි. ඒක මහ පොළොව මත වෙන්න පුළුවන්, ආකාශයේ වෙන්න පුළුවන්, පොළොව යට වෙන්න පුළුවන්, ගුහාවක වෙන්න පුළුවන්, ගහක් උඩුම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගස් කොළන් මොකක්වත් නැති මේ අවකාශ මේ ස්ථානයක වෙන්න පුළුවන්. ඔය වගේ හරි තැනක මේ ධර්ම මේ චිත්ත චෛතසික රූප පරම්පරාව ක්‍රියාත්මක වෙන්න පවතින තැන කියන එකයි. එහෙම නැතුව අර ස්ටේෂන් කියන එකේ නෙවෙයි. ඒ කියන්නේ සමතල එකක නෙවෙයි. ඉතින් මේ භූමියේ කියන දේවල් ස්ථාන නැත්නම් නාම රූප ධර්ම චිත්තචෛතසික රූප ක්‍රියාත්මක වෙන ස්ථාන කීපයක් තියෙනවා. ඒකේ සමහර තැන්වල රූපයි සිතයි චෛතසිකයි තුනම ක්‍රියාත්මක වෙනවා. සමහර තැන්වල මේ හිත සහ චෛතසික විතරක් ක්‍රියාත්මක වෙනවා. සමහර තැන්වල මේ රූපය පමණයි. දැන් අපි කියනවා අපි අහලා තියෙනවා කාම භූමියේ කාම ලෝකයේ තියෙනවා ඒකේ වැඩ කරන ක්‍රියාත්මක වෙන සිත් සමූහයක් කියලා. ඒ සිත් කීයක් තියෙනවද? ඒ සිත් තියෙනවා බලන්න කාම භූමියේ සිත් තියෙනවා මෙච්චරක්. ඒ තමයි අකුසල වශයෙන් සිත් තියෙනවා 12ක්. අකුසල සිත් 12ක් තියෙනවා. ඊළඟට තියෙනවා ඒ කාම භූමියේ වැඩ කරන ක්‍රියාත්මක වෙන අහේතුක වශයෙන් තියෙන සිත් තියෙනවා 18ක්. ඊළඟට තව තියෙනවා කුසල වශයෙන් විපාක වශයෙන් ක්‍රියා වශයෙන් පහළ වෙන කාමසෝබන සිත් කියලා જાතියක් තියෙනවා. මෙතන තියෙන ඔක්කොම සිත්
54. මේ 54 මේ සිත් 54 ඇත්ත වශයෙන්ම ඒවා පහළ වෙන්නේ බහුල විපාක වශයෙන් හෝ ක්‍රියාත්මක කිරීම රහතන් වහන්සේලා වශයෙන් ක්‍රියා වශයෙන් හෝ වේවා කුසල රැස් කිරීම වශයෙන් හෝ වේවා ඊළඟට විපාක දීම වශයෙන් හෝ සිද්ධ වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ බහුල වැඩ කරන්නේ මේ අහන්ත දකින්ට පෙනින්ට ගඳ සුවඳ තිබෙන ඒ අරමුණු රාශිය තියෙන තැනක ඒ කියන්නේ කාම භූමිය. මේ සිත් වැඩ කරන්නේ කාම භූමිය. එතකොට මේ දැන් මේක මම කියන්නත් එක හේතුවක් වුණා මේ පහුගිය කාලෙක මතක ඇති ප්‍රශ්නයක් ඇති වුණා. ඒකටත් උත්තරයක් හැටියට හොයාගන්න. දැන් මෙතන සිත් 89න් තිබෙනවා සිත් 54ක් කාම භූමියේ පහළ වෙනවා. ඊළඟට තියෙනවා රූපාවචර ලෝකයකට අයිති රූප භූමියේ පහළ වෙන්නා වූ සිත් සමූහයක්. ඒ රූප භූමියේ තියෙන සිත් සමූහය ගැන සලකා ගන්න ඕන පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. අපි කිව්ව රූපාවචර කාම භූමියේ සිත් පහළ වෙනවා 54ක් රූපාවචර භූමියේ පහළ වෙනවා සිත් සමූහය 15ක්. එතන පහළ වෙන්නේ ඇත්ත වශයෙන්ම එතන රූප කියලා කියන දේවල් මේ හරි අමුතුයි. අපි හිතාගෙන ඉන්න රූප නෙවෙයි. දැන් අපි කාම ලෝකයේ කියලා කිව්වම ඒ කාම ලෝකයේ හසුරුවන ඕලාරික රූප සමූහයක් තියෙනවා. පෙනෙන රූප, ඇසෙන ශබ්ද රූප, ගන්ධ සුවඳ රූප, රස රූප, ඊළඟට ස්පර්ශයේ හැටියට පඨවි තේජෝ වායෝ. ඊළඟට මේ ඔක්කොම තියෙන්නේ ඕලාරික වශයෙන් පඨවි රූප, ආපෝ තේජෝ වායෝ රූප ඝනව පවතින තැන් වල. ඒක නිසා මෙතන කාමාවචර වස්තු හැටියට කතා කරන තැන ඒ නම එහෙම වුණාට හැසිරෙන්නේ සහ පාවිච්චියට ගනු ලබන්නේ රූප සමූහයක්. ඊළඟට රූපාවචර මේ ලෝකේ භූමිය ගැන කතා කරනකොට එතනත් ආය කියන වචනයකින් රූපාවචර රූප කියන තැන කියලා. මේ කියන රූප ඇවිල්ලා මනෝමය වශයෙන් ධානා සිත් වලට හදාගත්ත රූප. ධානා සිත් වලට මෙවිච්ච එහෙම නැත්නම් අරමුණු වශයෙන් ඉදිරිපත් වෙච්ච රූප. මේ කෙනෙකුට දැන් හිතෙන්න පුළුවන් මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ කියලා කිව්වන් පස්සේ ඒක ටිකක් රූප වැඩියෙන් තියෙන සෞම්‍ය ගතියකින් හරි රූප තිබෙනා තැනක් කියලා. මේකේ තියෙන්නේ ආරම්මන රූපයක් තියෙන්නේ. ආරම්මන එය මුල් කරගත්ත රූපයක්. එයාට විපාක වශයෙන් හම්බ වෙනවා ඇසක්, කනක්, ඊළඟට සියුම් ශරීරයක් ලැබෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ආරම්මන රූපය ඇවිල්ලා ධාන හිතට සරිලන විදිහට ධාන සිතකින් සකස් කරගත්තා වූ සියුම් වූ ආරම්මන රූපයක්. අපි මේ ඔය ආස්වාස ප්‍රස්වාස කරලා ගොඩනගා ගන්නා වූ ඒ මේ එහෙම නැත්නම් භාවනා ආරම්මණය වුණත් අපි හිතමු ප්‍රථම ධානයේට පත් උනායි කියලා. ප්‍රථම ධානයේට පත් උන එක්කෙනාට ආස්වාස ප්‍රස්වාස ලැබුණා නම්
කෙනෙකුට හිතන්න පුළුවන් මේ ආස්වාස ප්‍රස්වාස අරමුණු කරගෙන මේ ඒ රූපය අරමුණු කරගෙන ප්‍රථම ධානයේට සරිරණ බ්‍රහ්ම ලෝකේ ඉපදුනාම එයාට ඉහිදි ආස්වාස ප්‍රස්වාස අරමුණක් හැටියට තියෙනවා කියන හැඟීමක් එන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ බ්‍රහ්ම ලෝකයේ ආනාපාන සතිය වඩන්නටත් බෑ. ඒ වගේම තමයි ආනාපාන සතිය අරමුණේ ඉන්නෙත් නෑ, දිව්‍ය ලෝකෙ ඉන්නෙත් නෑ, මනුස්ස ලෝකෙ විතරයි මේක තියෙන්නේ. සහ මේ තිරිසන් ලෝකේ සත්‍යයන්ට තියෙනවා. දැන් මේ ආනාපාන සති භාවනා අරමුණේ ඉස්සර වෙලා ඌලාරික වුණාට පස්සේ අපි ධානාගත වෙන්නේ හිතින් අපිට සකස් වී එන්නා වූ මනෝද්වාරික වශයෙන් නිස්පාදනය වෙන මනෝද්වාරික වශයෙන් හැදී එන මතුවී එන්නා වූ මනෝද්වාරික ආරම්භණයක් ගැටගසාගෙන හේතු කරගෙන පදනම් කරගෙන තමයි එන්නේ. එතකොට මෙහි මනුස්ස රූපය අතහැරලා දාලා බ්‍රහ්ම ලෝකයේ විපාක වශයෙන් උපදින්න යනවා කියන තැනදී වෙන්නේ එයා චුතිය සිද්ධ වෙන අවස්ථාවේදී ප්‍රතිසන්දි හැටියට ඉදිරිපත් වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයක්වත් මොකක්වත් නෙවෙයි. එයාට අර ධානයේට සකස් වෙච්ච නිමිත්ත ආලෝකයක් ඒකක් මුල් කරගෙන තමයි බ්‍රහ්ම ලෝකයේ පිළිසඳ මේ කියන්නේ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. එහෙම වුණාම එයාට රූපාවචර බ්‍රහ්ම ලෝකයේ අර මනසින් සකස් කරගත්තා වූ ආරම්මණික රූපේ තමයි මේ ප්‍රතිසන්දිය හැටියට ක්‍රියාත්මක වෙන වස්තුව සහ ආන්න ඒ වගේ රූපයක් තමයි තියෙන්නේ. ඒක නිසා කියනවා ඒ රූපාවචර අරමුණක් සකස් කරගෙන ඒ තැනකටපත් වෙච්ච නිසා රූපාවචර මේ භූමිය කියලා. ඕක මේ තව සියුම් වෙනවා දෙවෙනි ධානයේ තුන්වෙනි හතරවෙනි විස්තරාර්ථ ක්‍රමයට පස්වෙනි ධානය හැටියට. එතකොට ඔය එහෙම නැතුව රූපය තිබෙනා වූ ඕලාරික කාය වශයෙන් ඕලාරික තියෙන භූමියක් නෙවෙයි මේ කියන්නේ. දැන් රූපාවචර භූමියට ආйти සිත් තියෙනවා 15ක්. ඒ සිත් විස්තර ක්‍රමයේ හැටියට මේ සූත්‍ර ධර්මවල සඳහන් කරන්නේ සිත් 12යි. ඔය මේ ධ්‍යාන 4 ක්‍රමයට නැත්නම් විස්තරාත්මක ක්‍රමයට තියෙන 5ක්. ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යානෙ, 4 චතුර්ථ තතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ, පංචම ධ්‍යානෙ කියලා. ඒ නිසා තමයි සිත් 15ක් වෙන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝකයට ආйти සිත් 15ක් තියෙනවා කුසල වශයෙන්, විපාක වශයෙන්, ක්‍රියාධර්ම වශයෙන්. එතකොට මේ ටික තමයි එතන වැඩ කරන්නට નિયમિતව රූප ටික. මේ කියන්නේ සිත් ටික. එතකොට තව තියෙනවා අරූපාවචර භූමිය කියලා කියනකොට ඉතින්ට යන්නේ රූප නැහැනේ. ඉතින්ට යන්නේ මේ තියෙනවා මේ ප්‍රඥාක්ති වචන මාත්‍ර ටිකක් තියෙනවා. ඒ මේ අරූපාවචර යකට යන්න සකස් වෙන හිත හැදෙන්නේ මේ අරමුණක් තියෙන්න එපායි. ඒ අරමුණ හැදෙන්නේ ප්‍රඥාක්තියක් මුල් කරගෙනයි. ඒ ප්‍රඥාක්තිය අපි හිතනවා මේ ඒක එහෙම වෙන්න පුළුවන් දෙයි කියලා. සමහර වෙලාවට මේ ප්‍රඥාක්තියක් මුල් කරගෙන ප්‍රඥාක්තියක් හිතින් සලකාගෙන ප්‍රතිසන්දියක් වෙන්න පුළුවන් දෙයි කියලා හැඟෙනවා. ප්‍රඥාක්තිය කියලා කියන්නේ යම්කිසි අදහස් මාත්‍රයක්, වචන මාත්‍රයක්. මේ මනුස්ස ලෝකේ වුණත් සමහර වෙලාවට මිනිස්සුන් වචන වලට, වචන මාත්‍රා වලට හරියට අහු වෙනවා. වචන වලට, වචන මාත්‍රා වලට හරියට අහු වෙනවා. ඒවා ගරු කරනවා. අපි කියන්නේ නම්බුනාම කියලා. ඒ නම්බුනාම කියන ඒවා දිගපළල පෙන්වන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒවා ඇවිල්ලා නිකන් වචන විතරයි. සත්‍ය වචන විතරයි. නමුත් මිනිස්සේ
පෙරලන්න පුළුවන්. මනුස්සයාගේ හිත පෙරලන්න පුළුවන්. මනුස්සයාගේ හිත මාන්නෙන් ආදි දේවල් වලින් මාන්නේ උපදවලා එයාව නිකම් පිස්සෙක් බවට මුලා කරන්න පුළුවන් ගතියක් ඒ වචන මාත්‍රේ තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ හිත ක්‍රියාත්මක වීම සඳහා වැඩ කෙරෙන මනසින් වැඩ කෙරෙන තැන ආරමුණ හැටියට තියෙන දේ ඇවිල්ලා ප්‍රඥප්තියක්. දැන් හතරවෙනි ධ්‍යානෙන් එහාට යන්නේ රූපාවචරයෙන් එහාට යන්නේ ආකාශ කියන සංඥාවක් නේ. ආකාශ කියන ප්‍රඥප්තිය. හැම තැනම අහසයි. අහසට එහා දෙයක් නැහැ කියලා අහස සංඥාව වැඩි වැඩියෙන් අහස කියන ප්‍රඥප්තිය වැඩි වැඩියෙන් හිතලා ඒ අහස කියන සංඥාවත් එක්ක හිත ගැට ගස්සලා අහස කියන සංඥාව ප්‍රඥප්තියත් එක්ක හිත එක්කාසු කරලා ඒ පැවැත්වීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ අහස කියන ප්‍රඥප්තිය ආධාර කරගෙන තමයි ආකාසානංචයන භූමියේ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. ඒකේ අනිත් පැත්ත එක තමයි විඥානංචයන. ආකින්චඤ්ඤායතන ඔය හතර ස්ථානෙට යන්න ප්‍රඥප්ති කාරණා ටික මුල් වෙනවා. එතකොට ඔකට කියනවා මේ අවස්ථාලම්බන ආරම්මණී කියලා කියනවා. මේ ප්‍රඥප්ති තමයි ඔය සංඥා මාත්‍රයක් තමයි ඔකට ඉදිරිපත් වෙන්නේ. ඒකට එතනදී රූප කතාවක් දැනෙන කතාවක් මොකක්වත් නැහැ. ඉතින් මේ සමහර අයගේ මේව අදහසක් තියෙනවා මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සියුම් වූ රූපය තියෙනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. සංයුත්නිකායේ තියෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රයේ කියන මෙහෙම රූපං ජීරති මච්ඡානං නාමගතං නජීරති කියලා. සත්වයාගේ රූපය දි รา යනවා. නමුත් මේ නොදිරන දෙයක් තියෙනවා. දැන් ඒකත් හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න මේකට පොඩි ඈඳියක් හැටියටයි මේ කියලා දෙන්නේ. රූපං ජීරති මච්ඡානං මනුෂ්‍යයාගේ රූපය දි รา යනවා. ඒ රූපය දි รา යන්නේ රූප දි รา යන ක්‍රමයට අනුකූලවයි. ඒකින් කියන්නේ නෑ එයාගේ නාමයේ දි รา මේ කියන්නේ හිත සංඥාව වේදනාව සංඥා සංඛාර විඥාන වෙනස් වෙන්නේ කියලා. රූපය දි รา යන තැන කිව්වනම් අනිවාර්යයෙන්ම නාමයත් දි รา යනවා. චිත්ත චෛතසික ධර්ම ටිකත් වෙනස් වී යනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. මේ පින්වතුන් කියවලා තියෙනවා නම් අර මේ යම්කිසි ස්කන්ධය ගැන කතා කරනකොට ඒ ස්කන්ධයෙන් පංච ස්කන්ධයෙන් එකක් වෙනසී යන කතාව කියවනම් අනිත් හතර ගැන කියන්න දෙයක් නැහැ. ඒක ඒ වගේ වෙනවා. රූපං ජීරති කිව්වොත් එහෙම වේදනාවක් ජීරති සංඥාවක් ජීරති සංස්කාරයක් ජීරති විඥානයක් ජීරති. එහෙමම තමයි. හැබැයි ඒකේ තියෙනවා මෙහෙම වචනයක් තියෙනවා දාලා නාම ගුත්තං නජීරති කියලා. ඒ කියන්නේ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම දිරන්නේ කියන එක නෙවෙයි. නාම ගොත්තං ඒ කියන්නේ ගෝත්‍ර නාමය. ඔය දීලා තියෙන සංඥා නාම දිරන්නේ කියන එක. ගෝත්‍ර නම් දැන් අපේ බුදුරජාණන් වහන්සේට සිද්ධාර්ථ කියන නම ලැබුණා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පරිනිර්වාණයටපත් වුණා. උන්වහන්සේගේ ශාරීරික ධාතු ඒව දැවිලා ගියා, විනාශ වෙලා ගියා. ධාතු හැටියට දැන් තියෙනවා ටිකක්. උන්වහන්සේගේ රූපකාය සම්පත්තිය ඒ වගේම නැති වෙනස් වෙලා ගියා. ඒ වගේම දැවි ගියා. ඊළඟට උන්වහන්සේගේ වේදනා සංඥා සංඛාර විඥාන සියල්ලම නිවි ගියා. නමුත් සිද්ධාර්ථ කියන නම, ගෞතම කියන නම ඒක අර ගින්නට අහුනේ නැහැ. සිද්ධාර්ථ කියන නම
දැවි ගියෙත් නැහැ, පිච්චි ගියෙත් නැහැ. ඒකේ එහෙම තියෙන නාම භූතම් නජීරති. එතකොට මේ පොවට කියන ප්‍රඥප්ති කාණ්ඩ කියලා. ප්‍රඥප්ති කොටස්. මේ ප්‍රඥප්ති එහෙම දැවෙන්නේ පිච්චෙන්නේ නැහැ. ඒ නිසා නාම භූතම් නජීරති කියලා. දැන් ඔය අරූපාවචර බ්‍රහ්ම හිත හදාගන්න පාවිච්චි කරන ආරම්භණය තමයි ඔන්න ඔය ප්‍රඥප්ති කොටස. ඒක නිසා ඒ ප්‍රඥප්තිය අල්ලගෙන තමයි අර වේදනාව සංඥා සංඛාර විඥාන කියන හතර එහෙම නැත්නම් චිත්තචෛතසික ධර්ම ටික ක්‍රියාත්මක වෙන්නේ පස්වෙනි ධානයෙන් හතරවෙනි ධානයෙන් එහාට. ඒක නිසා රූප ආධාර කරගත්තේ නැතුව පවත්වපු නිසා එයා ප්‍රතිසන්දියක් ගන්න අවස්ථාවේදී ආයේ නැවත මේ එයාට නැවත ඒ බ්‍රහ්ම හිතට බ්‍රහ්මයාට රූපයක් හිතින්නේ නැහැ. පිටන්නේ ප්‍රඥප්තිය හැටියට ගත්ත නාම මාත්‍රයයි ප්‍රඥප්ති කාණ්ඩයේ මාත්‍රයයි සහ එයට අනුකූලව ක්‍රියාත්මක කරන වේදනා සංඥා සංඛාර කියන විසංඛාර විඥාන කියන හතරයි. ඒ නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ සියුම් හැටියට හෝ වේවා රූපයක් පිටන්නේ. ඒ භූමියේ තිබෙනවා සිත් 12ක්. ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නේය සංඥා නාසඤ්ඤායතන කුසල්සිත විපාකසිත ප්‍රතිසන්දි වශයෙන් ඊළඟට ප්‍රවෘත්ති චුති වශයෙන් විපාකසිත තියෙනවා. අනිත් එක තමයි මේ රහතන් වහන්සේ නමක් පහළ වුණොත් රහත් ක්‍රියාසිත තියෙනවා. ඒක නිසා සිත් තියෙන 12යි. දැන් ඊළඟට තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිීමේ ප්‍රතිඵලයක් හැටිය අපරියාපන්න සිත් තියෙන ලෝකෝත්තර සිත් 8ක්. ඒ තමයි මේ ප්‍රතිසන්දි සිද්ධ වෙන්නේ නැති ඒ වගේම ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ නැති අනිත් එක තමයි ඔය මේ අපි කියනවානේ ප්‍රතිසන්දියයි ප්‍රවෘත්තියයි භවංගයයි චුති සිද්ධ වෙන්නේ නැති ඒවට වැඩ කරන්නේ නැති සිත් තියෙනවා. දැන් කාමාවචර ලෝකයේ තිබෙන රූප ඒ සිත් ඇවිල්ලා ඒවා මේ ඒ වගේ කොටස් ඒ සිත් සමහර ඒවා ක්‍රියාත්මක වෙනවා ප්‍රතිසන්දි හැටියට ප්‍රවෘත්ති හැටියට. එහෙම නැත්නම් ප්‍රතිසන්දිය හැටියට භවාංග හැටියට චුති හැටියට කාමාවචර ලෝකයේ වැඩ කරන සිත් තියෙනවා. රූපාවචර ලෝකයේ කියන ඒ කියන්නේ ලෝකයට අයිති සිත්වල කුසල මේ ප්‍රතිසන්දි වශයෙන් භවාංග වශයෙන් චුති වශයෙන් තියෙන සිත් තියෙනවා. අරූපාවචරෙත් තියෙනවා ප්‍රතිසන්දි භවාංග චුති. හැබැයි අපරියාපන්න භූමියේ තිබෙන ඒ කියන්නේ ඔය ලෝකෝත්තර භූමියට තියෙන දේවල් මාර්ග සිත් සහ ඵල සිත් 4 ඒක ප්‍රතිසන්දි සිත් වශයෙන් කතා කරන්නේ නැහැ. ඊළඟට ඒ සිත් ඇවිල්ලා කවදාකවත් භවංග සිද්ධ වෙන්නේ නැහැ, චුති සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ අපරියාපන්න සිත්වල වෙනම ස්වභාව රාමුවක් තියෙනවා. දැන් මේ ටික ඉස්සරහට කියාගෙන යනකොට මේ භූමි වලට අයිති ඒ චිත්තල ඇති වෙන අරමුණු වලට අයිති ওই විදිහට තියෙනවා මේ සිත් වෙනස් කරලා වැඩිපුර පහළ වෙන සිත්. දැන් මෙහෙම හිතමු බ්‍රහ්ම ලෝකයේ දැන් මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ ඊළඟට പ്രേත ලෝකය ආදී ස්ථාන කාම ලෝකයට ඇති තියෙන භූමි 11ක් මේ ඒ භූමි 11 දිව්‍ය ලෝක 6මුත් දෙවි දේවතාවෝ එනවා ජේතවනාරාමයට. ඊළඟට
මනුස්ස ලෝකයේමුත් ඔය රජවරු, සිටුවරු, මැති ඇමතිවරු, ගිහි අය මනුස්ස ලෝකේ මනුස්ස සත්‍යයත් යනවා ඒ ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න. එතකොට භූමි 6කින් ඇවිල්ලා ඉන්නවා. භූමි 6යි මනුස්ස ලෝකයයි 7කින් ඉන්නේ. දැන් නරකාදී ඉන්න සත්වයන්ට එන්න බෑ. කියමුකෝ. තිරිසන් සත්තුත් ඉන්නවා ඔය ඒ කිට්ටුව ඒ දේශනා කරන බණ ඒ සත්‍යයන්ට ඇහෙනවා. නොපෙනුනත් ප්‍රේතයෝ ඇවිල්ලා මේ වෙනත් තැන්වල ඒ ගැවසීගෙන ඉන්නවා. ඒ අයටත් ඒ බණ ඇහෙන. එතකොට තිරිසන් ලෝකයක් එතන නියෝජනය වෙනවා. ප්‍රේත ලෝකයක් නියෝජනය වෙනවා. ඒ සද්දේ ඇහෙනවා. එතකොට මේ අසුරනිකායේ සත්වයන්ටත් ඒක ඇහෙනවා. මේ නරකයේ ඉන්න සත්වයන්ට ඉතින් මේ එන්න බැරි නිසා අපි හිතමු ඇහෙන්නේ නැති කියලා. එතකොට කාම භූමියේ ඉන්නා වූ සත්වයෝ 10 වර්ගයකට මේක ඇහෙනවා. මේ වන දේශනාව. එනකොට දෙවි දේවතාවන්ටත් ඒ කාරණේ තේරෙනවා. ඒ අයට හේතුව සද්දේ කියලා කියන්නේ රූපයක්නේ. ඉතින් මේ සද්දේ කියලා කියන්නේ රූපයක්. ඒ රූපයෙන් ඉතින් ශබ්ද රූපයෙන් ඉතින් ප්‍රඥා ඒ කියන්නේ විඤ්ඤාති රූපයක්. ඒක හරහා ඉතින් එයාට තේරෙනවා. අනිත් එක තමයි මේ මනුස්සයන්ට ඒ මනුස්ස ශබ්දයෙන් සත් තේරෙනවා වැටෙනවා. ප්‍රේතයන්ටත් අසුරයන්ටත් ඒ ශබ්දයෙන් සත් මේ තේරෙනවා. හැබැයි වැටහීම කියන එක ඒ අයගේ නුවණට අනුව වෙනස් වෙන්න පුළුවන්. ත්‍රිසංගත සත්තුන්ට මේ කියන ශබ්දේ ඇහෙනවා. ඒ ත්‍රිසංගත සත්තුන්ට ගැඹීර බණක් වැටෙන්නේ නැහැ. ශබ්දය අහුවෙනවා. ඔය තියෙනවනේ ශබ්ද ප්‍රසාදී නිසාම දේවාත්ම භාවයට පත්වෙච්ච එහෙම කතා තියෙනවනේ. දැන් මේ කාම ලෝකයේ ඉන්නා වූ අයට මේ ශබ්දය හරහා ධර්මය කියන එක අහුවෙන තාලෙ. එහෙම නැත්නම් මේ ශබ්දය හරහා එහෙම නැත්නම් විඤ්ඤාතිය හරහා ධර්මය හිතට අහුවෙන එක්කාසු වෙන විදිය. ඊළඟට අපි හිතමු දැන් රූපාවචර බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝකෙන් මේ දෙවි දේවතාවෝ ඊයේ ඉන්න බෑනේ. රූපයක් නෑනේ. ඉතින් ආරංචිය මාත්‍රයකුත් නෑනේ. එතකොට මේ රූපාවචර බ්‍රහ්ම ලෝකෙමුත් අපි හිතමු මේ එනවයි කියලා. රූපාවචර බ්‍රහ්ම ලෝකෙන් ඒ අයට ලැබිලා තිබෙනා වූ සූක්ෂම රූපයෙන් එනවා. දැන් ඒ බ්‍රහ්මයෝ බණහන්ට ශබ්දේ ග්‍රහණය කරගන්න ඒ අයට සියුම් වශයෙන් හෝ වේවා රූප මාත්‍රයම කණක් අවශ්‍යයිනේ. ඒගොල්ලන්ට ඒක තියෙනවා. අනිත් එක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන තේරුම් ගන්නට, දැක බලා ගන්නට, කොයිද පළාත ඒක දැනගන්නත් හිතක් තිබෙනවා, ඇහක් තියෙනවා. එතකොට මේ දැන් මේ බ්‍රහ්මයන්ට රූපාවචර ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට මේ බණ අහන්ට නම් ඒ රූපාවචර විපාක සිතින්ම එහෙම නැත්නම් ඒ රූපාවචර ලෝකයට අයිති හිතින්ම මේක කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ කාමාවචර ලෝකේ වගේ සත්‍යයන්ට වගේ ඒගොල්ලන්ට සීමා වුණොත් එහෙම බැරි වෙනවා. ඒක නිසා මේ භූමි වල පහළ වෙන සිත් හැටියට මෙන්න මේ විදිහට ටිකක් තියෙනවා. කාමාවචර භූමියේ පහළ වෙනවා සිත් 80ක්. කාමාවචර ලෝකේ සිත් 80ක් පහළ වෙනවා. අර මේ තියෙනවා මේ අපි අහේතුක සිත්
අකුසල සිත් ඊළඟට සමහර මේ අරූපාවචර ලෝකේ පහළ වෙන්නේ නැති සිත් ඒ වගේ මේ ක්‍රියාසිත ඇරෙනකොට අනිත් ඒවා මේ පහළ වෙනවා. ඊළඟට තියෙන විශේෂයෙන්ම අපි හිතන්න ඕනේ රූප ලෝකේ පහළ වෙන්නේ නැති සිත් මොනවද කියලා. රූප වචර බ්‍රහ්ම ලෝකේ පහළ වෙන්නේ නැති සිත්. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකේ කියන බ්‍රහ්මය මෙහි ඉඳලා ධානයගත වෙනකොට එයාට සුදුසු රූපාවචර බ්‍රහ්ම ලෝකයට සමාන ශරීරණ චේතනා මෙහි පහළ වෙනවා. නමුත් අපි හිතන්න ඕනේ මේ වගේ මොනවද ඒ අහුවෙන්නේ නැති කියලා. රූපාවචර බ්‍රහ්ම ලෝක තිබෙනවා පහක්. ඒ පහේන ද්වේෂී කියන ඒ කියන්නේ ද්වේෂ මූල සිත් දෙක පහළ වෙන්නේ නැහැ. කියන්නේ තරහ යන දැන් අකුසල සිත් තියෙනවනේ 12ක්. අකුසල සිත් 12 පහළ අකුසල සිත් 12න් දැන් ලෝභ 8යි මෝහ 2යි ද්වේෂ 2යි මේකේ ද්වේෂ මූල සිත් දෙක කවදාකවත්ම බ්‍රහ්මයේකට පහළ වෙන්නේ නැහැ. ඊළඟට කියනවා මේ විඥාන සිත් කියලා જાතියක්. විඥාන සිත් කියලා කියන්නේ චක්කු විඥාන සිත ඊළඟට ගාන මේ සෝත විඥාන සිත ගාන ජීවා කාය විඥාන සිත. ඒ සිත් වලින් මේ බ්‍රහ්මයන්ට පහළ වෙන්නේ නැත්තේ ගාන විඥානයේ පහළ වෙන්නේ නැහැ, ජීවා විඥානයේ පහළ වෙන්නේ නැහැ, කාය විඥානයේ පහළ වෙන්නේ නැහැ. ඒකේ මේ ඒක කුසල වශයෙන් පහළ වෙන්නේ නැහැ, අකුසල වශයෙන් පහළ වෙන්නේ නැහැ. ඒ විඥාන සිත් අකුසල වශයෙන් හයම පහළ වෙන්නේ නැහැ. ද්වේෂ මූල සිත් පහළ වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේක හොඳට මතක තියාගන්න මම කියන ටික මේ හොඳට මතක තියාගන්න රූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ අපි හිතමු සවැත් නුවර ජේතවනාරාමයට ආවා කියලා. ආවන් පස්සේ ඒ ජේතවනාරාමයට මිනිස්සු බුදුරජාණන් වහන්සේට මේ පූජා කරපු මල් කියලා තියෙනවා. ඒ මලක මල් කියලා තියෙනවා. ඒ මල් වල සුවඳ තේරෙන්නේ නැහැ ඒ බ්‍රහ්මයන්ට. ඒ වගේම වටපිටාවේ තිබෙනා වූ කුණුගොඩ වල තිබුණු ඒකේ ගඳ තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒ සිද්දක පහළ වෙන්නේ අනිත් දෙවියන්ට දැනෙන්න පුළුවන්. කාමාවචර දෙවියන්ට දැනෙන්න පුළුවන්. රූපාවචර ලෝකයේ ඉන්න බ්‍රහ්මයන්ට ඒ ගහන විඥාන සිද්දේක ඔය තිබෙනා වූ තැන්වල ගඳවත් සුවඳ මල් වල සුවඳවත් ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියේ සඳුන් සුවඳවත් තේරෙන්නේ. හේතුව ඒ ගහන විඥාන දෙයට පාඩුනේ නැති නිසා බුදුරජාණන් වහන්සේ කතා කරන වචනේ ඇහෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙනෙන්න පුළුවන්. ඒක නිසා චක්කු විඥානේ පහළ වෙනවා. සෝත විඥානේ පහළ වෙනවා කුසල වශයෙන් මේ විපාක වශයෙන් මේ අකුසල වශයෙන් දෙකම. ඊළඟට කවදාකවත්ම මිනිස්සු පරිභෝග කරන කෑමක් නරක වශයෙන් හෝ හොඳ වශයෙන් හෝ පරිභෝග කරන්න බැරි නිසාම ජීවහා විඥානේ පහළ වෙන්නේ නැහැ. අපි හිතමු මැයි මාසේ කියලා. මැයි මාසේ උෂ්ණයි. මැයි ජූනි ඔය පැත්තේ ඔය කාල වෙනකොට හරි උෂ්ණ කාලයක්. ඒ කාලෙ වෙනකොට බ්‍රහ්මයේ කාවයි කියලා රස්නේ දැනෙන්නේ නැහැ. ඊළඟට සීතල දැනෙන්නේ නැහැ. මොකක්වත් දැනෙන්නේ නැහැ. ඒක නිසා කාය විඥානයත් පහළ වෙන්නේ නැහැ. ඊ බ්‍රහ්ම ලෝකී බ්‍රහ්මයන්ට කවදාකවත්ම මේ ඔය ඒ අය ඉස්සර වෙලා කරගත්ත පින් තියෙනවනේ. ඒ කියන්නේ මේ බ්‍රහ්ම ලෝකයට යන්න ඉස්සර වෙලා සිදු කරගත්ත පින් ටිකක් තියෙනවා. ඒ දන් දීලා ඒවා කාමාවචරයි. ඒ කාමාවචර දැන් බ්‍රහ්මයන්ට තියෙනවනේ කාමාවචර ලෝකේ මනුස්ස ලෝකේ ඉස්සෙල්ලා භාවනා කරා නම්
අරණ්‍යගත වුණා නම් යෝගීක් හැටියට කියා නම් සත්පුරුෂ කටයුතු කරා නම් ඉතින් භාවනා කරන්නට අමතරව වැඩිහිටියන්ට වන්දනා ඒ ඔක්කොමත්ම ඇවිල්ලා රූපාවචර කුසල නෙවෙයි ඒවා ඔක්කොම ඇවිල්ලා මේ කාමාවචර කුසල්නේ. ඒ කුසල ශක්තිය එයාගේ තියෙනවා. ඒ බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයේ හිටියට බ්‍රහ්මයාට කාමාවචර කුසල ශක්තියින් තියෙනවා. හැබැයි මේ කාමාවචර කුසල ශක්තියින් තිබුණාට මහා විපාක කාමාවචර පිනක් තියෙනවා නම් එයාට ලැබෙන්න උනේ ඒ ස්ථානයේදී කාමාවචර විපාකසිතක්නේ. ඒක නිසා ඒ විපාකසිත ප්‍රතිසන්දි වශයෙන් හෝ වේවා භවංග වශයෙන් හෝ චුති වශයෙන් හෝ එයාට ඒව හම්බ වෙන්නේ නැහැ. එතකොට තියෙනවා මේ සිත් මෙතන තියෙනවා සිත් 16ක්. සිත් 16ක් තියෙනවා මේ සිත් 16 ඒ බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයාට පහළ වෙන්නේ නැහැ. දේශ මූල සිත් දෙකක් තියෙනවනේ. ඒ දෙක පහළ වෙන්නේ තරහ යන්නේ නැහැ යාට. ඊළඟට ගාන ජීවවා කායතන එතන තියෙනවා මේ 6ක්. ඒව පහළ වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා මහ විපාක සිත් 8ක් තියෙනවා. ඒව පහළ වෙන්නේ 16ක් තියෙනවා පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වෙන්නේ නැත්නම් අපිට හිතෙනවා නේද මේ අනිත් ලෝභ මූල සිත් තියෙනවා 8ක් මෝහ මූල සිත් තියෙනවා 2ක් 10ක් ඒවා පහළ වෙන්නේ නැහැ කියලා කියන්නේ නෑ නේද? ඇත්තටම ඒ බ්‍රහ්මයන්ට ඒ ආරම්භණේ හැටියට නිකාන්තගත වෙන්නා වූ සිත් තියෙනවා. දැන් මේ ලෝභය කියන සිත් මේ මහා විශාල වශයෙන් දරුණු වශයෙන් දැඩි වශයෙන් ඒ ඇයිට පහළ වෙන්නේ නැහැ. ඒවා කාමාවචර මහා බලවත් අකුසල්නේ. ඒ මාත්‍රමට පහළ වෙන්නේ ඒ ජීවිතයට රූපයට ඊළඟට නිකාන්ති වීම වශයෙන් ඒ කියන්නේ තද බල විදිය ඒ කියන්නේ ඒකෙ තිබෙනා වූ හැඩ ග්‍රහණය කර ගැනීම වශයෙන් ලෝභ මූල සිත් පහළ වෙන්න පුළුවන්. දේශ මූල සිත් පහළ වෙන්නේ ගැටෙන්නේ. හේතුව ඒ ඇයට චිත්ත ප්‍රසාදේ හේතු කරගෙන මේ දැන් ඔය දේශ සිත් පහළ වෙන්න පෙර දේශ සහගතව හිටපු එකත් බලපානවනේ. ඒ වගේම දැන් මේ බ්‍රහ්ම ලෝකයට යන්නේ කෙනා සෝමනස්ස මේ ඥාන සම්පයුක්ත හිතකින් උපදින්නේ. ඒ ඥාන සම්පයුක්ත රූපාවචර මේ ධානා හිතකින් පහළ වුණාම ඒකේ තියෙනවා මේ සෝමනස්ස සහගත භාවයේ තියෙන ඒවත් තියෙන නැති ඒවත් තියෙන ඔක්කොම අසංකාරික සිත් ඥාන සම්පයුක්ත. ඒ ඥාන විප්‍රයුක්ත මේ ධානා සිත් කියලා જાතියක් නැහැ. ඒක නිසා එවැනි සිතකින් ප්‍රතිසන්දිය ලැබුවන් පස්සේ එයාගේ භවංග සිතත් ප්‍රතිසන්දි සිතත් දෙකම ඇවිල්ලා මේ ප්‍රසාදනීය සිත්නේ. ඒක නිසා ඒ ඇයට ගැටීම් සිත් පහළ වෙන්න හේතුවක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා දේශේ පහළ වුණේ නැතුවට මේ ලෝභ සිත බොහෝම ලාවට බොහෝම සිත පහළ වෙනවා. ඒ වගේම තමයි ඒ මට්ටමේ හැටියට අර මෝහය අනුසය වශයෙන් නතර නැති නිසා සහ ඒකත් පහළ වෙන්න පුළුවන්. හැබැයි මහා ලුකුවට මේ ඔය මෝඩ වැඩ කරනවා කියන එක නෙවෙයි. දැන් මම හොඳ අවස්ථාවක් කියන්නේ අපේ මේ මහත්තයෙක් කීක ඉස්සෙල්ලා දවසක මගේ ප්‍රශ්නයක් ඇහුවා. මම ඒ වෙලාවේ හිතුවා මේක අවස්ථාවක කියලා දෙන්න ඕන කියලා. අර හත්තාරෝ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට බ්‍රහ්මයෙක් ආවා. එයා මේ බ්‍රහ්ම දිව්‍ය රාජයෙක් ආවා. ඒ ආවට පස්සේ මේ ඒ බ්‍රහ්ම රාජයාට මේ අලුත බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච නිසා එයාට මනුස්ස ලෝකයට පුරුද්දට ළඟ තියෙන නිසා ඊට ඉස්සෙල්ලා මේදී ඒ හුරුවට එයාට මනුස්ස ලෝකයට ආවට මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා බ්‍රහ්ම ඇඟ හසුරුවන්ට පොඩ්ඩක් දැනුම මදි වුණා. ඉතින් ඒක මේ දැනුම තියෙනවා නම් එයාට ඉතින් මේ මෝහේ නෑ කියන එකනේ. එනමුත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ පැහැදිලි කරායින් පස්සේ තමයි
මේ බින්න විදිය කියලා දුන්නාන් පස්සේ තමයි යාට තේරුනේ. ඉතින් එවැනි අවස්ථාවලදී නොදන්නාකම ඒ තැනට අනුකූලව ඒක ක්‍රියා කරගන්න බැරි වීම වගේ දේවල් බ්‍රහ්මයන්ට තියෙනවා. ඒ වගේම තමයි නිකාන්තිගත වීම හේවත් නිකාන්තිගත වෙනවා කියලා කියන්නේ එයාගේ බ්‍රහ්ම ලෝකයේට ඒ තිබෙනා වූ ආරම්මණයට හොඳයි කියලා සැපයි කියලා ඇලෙන්න පුළුවන් ගතිය තියෙන්න පුළුවන්. හැබැයි ඒක නිකාන්ති ස්වභාවය කියලා තමයි කියන්නේ. ඔය රූප කාමාවචර වලට ඇරෙනවා වගේ මහා මුලා වෙච්ච දෘಢ වෙච්ච ලෝභ හිතක් නෙවෙයි. ඒක නිසා මේ අකුසල් ඒ කතාව කිව්වම තේරෙනවා ලෝභ සිත් මේ කියන්නේ අකුසල් සිත් 12න් ලෝභ සිත් පහළ වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම බ්‍රහ්මයන්ට මේ අකුසල් සිත් පහළ වෙනවා නේද කියන තරකයේ ගින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම සිද්ධ වෙනවා නිකාන්තිගත ආරම්මණය නිකාන්තිගත වීමේ අගය කිරීම වශයෙන්. හැබැයි මේ අර මහා දෘঢ় ඒවා නෙවෙයි. ඔන්න ඔය කතාවක තියෙනවා. එතකොට තියෙනවා මේ බ්‍රහ්ම රූපාවචර බ්‍රහ්ම ලෝකයේ සාමාන්‍යයෙන් කියනවා සිත් වශයෙන් ගත්තාම ඔය වීති සිත් එහෙම යනකොට සිත් 64ක් වගේ පහළ වෙනවා කියලා. සිත් 64ක්. මේ ලෝකෝත්තර සිත් පහළ වෙන්නත් පුළුවන් ඒවත් එක්ක ගත්තාම. එතකොට පහළ වෙන්නේ නැති සිත් තියෙනවා පහළ වෙන්නේ නැති සිත් අපි කිව්වා අර ටික 16ක්. ඔය භූමිවල ක්‍රියාත්මක වෙන සිත් පිළිබඳව දැන ගැනීමටයි මේ ටිකම කිව්වේ. තව එකක් තියෙනවා. දැන් අපි කියවනේ ප්‍රඥප්තියක් මුල් කරගෙනයි මේ ප්‍රඥප්තියක් වචන මාත්‍රයක් ප්‍රඥප්තියකින් මේ වචනයකින් අදහස් කරන ඒ අදහස අල්ලගෙන තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකේ වැඩ කරන්නේ කියන්නේ. මේ එහෙම කිව්වනේ උපදීන්නේ කියලා. එතකොට එහි මේ අරූපාවචර ලෝකය කියන ඒ ලෝකයේ මේ තියෙනවා එතන තියෙනවා මේ ද්වේෂය පහළ වෙන්නේ. ද්වේෂය කියන තරහව ඒ තරහා සිත් එක පහළ වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙච්චරක් වගේ සිත් ටිකක් ඇති වෙනවා දැන්. ලෝභය කියන එක නිකාන්ති මට්ටමින් රූපාවචර බ්‍රහ්ම ලෝකයටත් වඩා අඩු මට්ටමකින් පහළ වෙනවා. ඒක නිසා සමහර අය කියනවා සමහර අයගේ ඔය පෙර අතීතයේ හිටපු අභිධර්මයේ උගන්වනා ඒ චිත්ත පිළිබඳව විග්‍රහ කරපු ආචාර්යවරු සමහර අයගේ මතයක් ඉදිරිපත් කරලා තියෙනවා රූපාවචරය කියලා මේ සිත් 3ක් සිත් 12ක් බෙදුවට ඕකේ කාමාවචර සිත් 15 වෙනවා කියලා. ඒගොල්ලෝ අදහස් කරලා තියෙන්නේ දැන් මෙහෙමයි. දැන් චුතිසිතක් බ්‍රහ්මයා චුත වෙන්න යනකොට මෙන්න මෙහෙම හිතන්න. මෙහෙම භාවනා කරලා අරූපාවචර බ්‍රහ්ම සිතිවිලි පහල කරගන්නවා. ඔන්න මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනකොට ඉදිරිපත් වෙන්නේ හිතට එන්නේ වැඩියෙන් වඩපු නිසා ගරු ආරම්මණයක් හැටියට අරූපාවචරයට ගත්ත ප්‍රත්‍යක්ෂ මාත්‍ර ආකාශ වචනේ හරි ඒ ලබාගත් සංඥාව හරි ඊළඟට මේ විඥානං ඡායතනයේ විඥාන මාත්‍ර හරි ඒකක් එන්නේ. දැන් ප්‍රතිසන්දිය ගත්තී ඒ වගේ ආකාසානං ඡායතන ගැලපෙන සටහන ඒ මාත්‍රාව අරගෙන විඥාන මාත්‍රාව අරගෙන ඒ අරමුණ අරගෙන තමයි දැන් වන අරූපාවචර ලෝකයට ගියේ ඔන්න ප්‍රතිසන්දිය වුණා. දැන් මෙතන අතහැරුණ ප්‍රතිසන්දිය ගත්තා. ඊට පස්සේ භවාංග ඒ තියෙනවා. ඊළඟට රහතන් වහන්සේනමක් නම් ක්‍රියා තියෙනවා කියලා කියමු. දැන් හිතෙනවා අපිට මෙයා දැන් කල්ප ගණන් වලින් ඉන්නේ.
කල්පනා ගණන් වලින් ඉඳලා දැන් චුත වෙනවා. චුත වෙනකොට මේ තියෙන්න එපාය මෙහෙම වැඩක් වෙනවනේ. දැන් චුත වෙනකොට චුතිය කියන එක එකපාරම ප්‍රතිසන්දියේ හිතයි භවංග හිතයි ඊට පස්සේ චුතිසිතයි ඉතින් වැඩ කරන්න ඕනන්නේ. ඉතින් ඒකට ඉතින් සිත් තුනක් විපාක වශයෙන් තියෙනවා. කල්ප ගානක් ඔය ටික භවංගගත වෙලා නිදාගෙන හිටියා වගේ හරි ඉඳලා ආයේ මේ අපි මෙහෙට එනවා කියමු. එකපාරම චුතිය සිද්ධ වෙලා ඉන්නේ. ඒකට යාට මේ චුතිය වෙච්ච ගමන් අරමුණක් එන්න එපායි. ඒ බ්‍රහ්මයා ඒ බ්‍රහ්ම ලෝකයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකයෙන් එළියට යනකොට එහෙම නැත්නම් එතෙන් චුත වෙලා යනකොට ඊළඟ ප්‍රතිසන්දියේ ගන්න ජීවිතයේට එන්න ඒ ජීවිතයට අදාළ එකක් එන්න එපායි. එහෙම නැත්නම් හිත එල්ලෙන්නේ නැහනේ. දැන් ඒ ලෝකීට තිබෙන්නා වූ ඒ ලෝකීට තියෙන අරූපාවචර ලෝකීටම තියෙන එකක හිත එල්ලුනොත් එහෙම එයා නැවත ගිහලා උපදින්නේ ඒකෙමනේ. ඉතින් එතකොට ඒක ස්ථාවර එකක් වෙනවනේ. එතකොට එතනින් චුත වෙලා යන්න නම් ඒ බ්‍රහ්මයාට ඒ බ්‍රහ්ම ලෝකේ උපදින්න කලින් හිතපු තැනක පහළ වෙච්ච අරමුණකට සරිලන සමාධි නිමිත්තකට ඒ හදාගත්ත නිමිත්තකට සරිලන කිට්ටුම අරමුණක් එයාගේ හිතේ ඉස්සරහට මතුවෙනවා. ඒක තමයි එයාට කර්ම නිමිත්ත හරි ගති නිමිත්ත හරි මොකට හරි මේ ඇති වෙයි. කර්ම නිමිත්ත, කර්මයේ කර්ම නිමිත්ත, ගති නිමිත්ත ඇටියට ඒ බ්‍රහ්මයාට පහළ වෙන්නේ එහෙම නැතුව එතනින් එයාට චුත වෙන්න බෑ. එතකොට මේ බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා අරූපාවචර බ්‍රහ්මයා එතන ඉඳගෙන මොකක්වත් දාන සීල භාවනාදී මොකක්වත් කරන්නේත් නැහැ. වෙන එකකින් මොකක්වත් කරන්නේ නැහැ. ඒ යාට විපාක ලැබෙන විපාක වාරයේ ඒ සිතුවිලින් ඉන්නවා. එතකොට එහෙම කරන්නේ නැතුව දැන් අනිත් පැත්තට යන්න යනකොට යාට අරමුණක් අවශ්‍යයි. කර්ම නිමිත්ත, කර්මයේ කර්ම නිමිත්ත, ගති නිමිත්ත හැටියට. හැබැයි ඉන්නේ අපි හිතාගෙන ඉන්නවා මේ ජීවිතේ වඩන්න ඕන කර්මයෙන්ට නම් කර්ම නිමිත්තෙන්ට ඕන ගති නිමිත්තනේ. එහෙම නෙවෙයි තියෙන්නේ. කල්ප කෝටි ප්‍රකෝටි ගානකේ අතීතේ හෝ වේවා අපි යම් කිසි දෙයක් සිද්ධ කරලා තියෙනවා නම් ඒක ටක් ගාලා ඉස්සරහට එනවා. ඒක සාධාරණයි මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයාට. ඒක නිසා ඒ බ්‍රහ්ම ලෝකයට යන්න ආසන්නම කාරණේ වෙච්ච අවස්ථාවේදී ඉදිරිපත් වෙච්ච අරමුණක් එයාට එනවා. ආන්නේ ඒ අරමුණ එන්නේ එයා බ්‍රහ්ම ලෝකේ ඉන්න කාලෙදී. චුත වෙන්න යනකොටයි. ඒ චුත වෙන්න යනකොට එයාට ඒ චිත්ත වීති මරණාසන්නයට හැදිරුට ඇති වෙන චිත්ත වීතියක් සකස් වෙන්න ආන්නේ ඒ වගේ චිත්ත වීතියක් හදන්න ඔය අරමුණක් කියනවා. ඒක නිසා සමහර ඔය ආචාර්යෝ කියනවා ඒ චිත්ත වීතිය බ්‍රහ්ම ලෝකයේ අරූපාවචරය හැදෙන නිසා එහෙනම් අරූපාවචර බ්‍රහ්මයන්ට කාමාවචර සිත් තියෙනවා කියලා. හැබැයි කාමාවචර සිත් තියෙනවා කියලා කියන එක හැම වෙලෙම නැහැ. ඒක චුත වෙන්න යන අවස්ථාවේදී තියෙන එකක්. දැන් අපි හිතමු මෙහෙම මිනිස්සෙක් නව ශ්‍රීලංකේට එනවා. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවට එනවා. මිනිස්සෙක් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා එන්නේ එයාපෝට් එකකින්. එයාපෝට් එකකින් ආවා. දැන් එයාපෝට් එකකින් එළියට එනවා කියන කාරණේ කියන්නේ විනාඩි 2-3ක් විනාඩි 5ක් කියමුකෝ. ඊට පස්සේ මොකද කරන්නේ? එයා අවුරුදු 10ක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ හරි නව ශ්‍රීලංකාවේ. ඉඳලා අවුරුදු 10කින් පස්සේ යනවා. යනකොට යන්නේ ඉතින් එයාපෝට් මොකද්ද මේ එයාපෝට් එකකින්. මේ එයාපෝට් එකකින් යන්නත් ඉතින් ප්ලේන් එකට නැගලා යනකොට ඉතින් අර ලගේජ් එකකින් අරවම කරලා ඒකටත් යන්න ඉතින් විනාඩි 10-15 25ක් කියලා කියනකෝ. ඉතින් මේ ඇතුළට ගියා. ඉතින් ඇත්තටම යනවා නම් ඔය යන්නේ ඇතුළත තැන ඉඳලා අර චෙකින් එහෙම නීතියානුකූලව ඔය මේ ක්ලියර් මොකක්ද මේ එහෙම යන්නේ හින්දා පරක් වුණාට හැබැයි ගේට්වේ ඉඳලා ට්‍රේන් එකට යන්නේ විනාඩි 5ක් 10ක් කියලා කියනවා. ඔන්න ගියා. එතකොට අවුරුදු 10ක් යා මෙහි හිටියා.
හැබැයි අවුරුදු 10 ඉවරල යනකොට එයාට විනාඩි 5ක හරි කාලයක් එයාපෝට් එකේ ඇතුළේ ඉඳලා තියෙනවා. ඒකින් ගණන් ගන්නේ නැහැ එයා මෙහෙට ඇවිල්ලා එයාපෝට් එකේ හිටියා කියන කාරණේ. දැන් මෙයා මේ නවසීලන්තේ හිටියා කියන කිව්වම එයා මේ නවසීලන්තේ අහවල් සිටියේ හිටියා මෙහෙත් හිටියා මේ ළඟට මේ කැම්බරාත් හිටියා මෙල්බනුත් හිටියා එයාපෝට් එකේ හිටියා කියන එක ගණන් ගන්නෑ. හැබැයි හිතේ ඒ ක්‍රියාවට අනුයාත වෙන තැනක විතරක් පොඩ්ඩක් ක්‍රියාත්මක වුණා. එයාට එයා ප්ලේන් එකට යන අතරදී එයාපෝට් එක හරහා යන්න සිද්ධ වුණා. ඒක නිසා එයා පොඩි වෙලාවකට එතන හිටියට එයා පදිංචි වෙලා හිටියේ නෑ එයාපෝට් එකේ. ඒකේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයට යන බ්‍රහ්මයා උප්පත්ති වශයෙන් ගිහිල්ලා එළියට එනකොට එන අවස්ථාවේදී එයාට එතනින් යන්න අරූපාවචර බ්‍රහ්ම ලෝකයට නෙවෙයි වෙන බ්‍රහ්ම ලෝකයකට හෝ වේවා. තවත් එකක් තියෙනවා අපි හිතමු එතනින් එයාට යම්කිසි වෙනත් විඥානං ඡායතනෙ හිතපු එක්කෙනෙකුට ආකාසාරමුණ එහෙම මතක් වුණොත් ඒක අනිත් පැත්තට වෙන්න පුළුවන්. ආන්න ඒ වගේ මේ වෙන රූපයකට යන්න පුළුවන්. හැබැයි කාමාවචර සිත්නර මේ වීතියක් දෙයක් පහළ වෙන්න පුළුවන් එතන යනකොට. ඒක නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ පහළ වෙන සිත් තියෙන මෙහෙම ඒ ලෝකයට ගියන් පස්සේ එයාගේ එයා ඒකට හොඳයි කියලා යම්කිසි නිකාන්ති ගතියක් යම්කිසි ඇලීමක් ඇති වෙනවා නම් ඒ ඇලීමත් ලෝභයක් හැටියට සලකනවා. හැබැයි මේ ලෝභය කියන එක අපි මේ මනුස්ස ලෝකයේ මේ කතා කරන්නා වූ දෘಢ ලෝභී නෙවෙයි නිකාන්ති ස්වභාවය. ඒ කියන්නේ ඒ ආරම්මණයේ ප්‍රඥාතියට නිකාන්ති වෙච්ච ගතිය තේරුම් ගන්නට බැරි හින්දා මෝහය වෙන්න පුළුවන්. හේතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්නේ නැහැනේ. ඒක නිසා ඇලෙනකොට මෝහය වෙන්න පුළුවන්. හේතුව ලෝභය එනකොට මෝහය ඒකට එනවනේ ලෝභයට සමානව. ඒක නිසා තමයි ලෝභය අන්තර්ගත කරන්නේ. මෝහය අන්තර්ගත කරන්නේ. ඊළඟට ඔය අකුසල් සිත් 10 බොහෝම ලාවට බොහෝම හීනියට බොහෝම සොච්චමට එන්න පුළුවන් ඒ ආරම්මණයට අනුකූලව. අනිත් එක තමයි මනෝද්වාරික වශයෙන් දැන් පංචද්වාර ආරම්මන සිත් නැහැනේ. ඒක නිසා මනෝද්වාරික එනින්දා මනෝද්වාර හිතත් ඔකේ තියෙනවා. අනිත් එක තමයි අර රහතන් වහන්සේ නමක් නම් ක්‍රියාසිත තියෙනවා. ඒ වගේම තමයි අර මේ මනෝද්වාරික වශයෙන් තියෙනවා නම් පුඩියට මෙනෙහි කරොත් එහෙම දැන් අපි හිතුව මෙහෙම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා. හිතන්නකෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනකොට ඕක අරූපාවචර හිතකින් මෙනෙහි කරන්න බෑනේ. අරූපාවචර හිතකින් මෙනෙහි කරගන්න බෑ. ඇත්ත වශයෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මෙක් අපි හිතමු යම් කිසි වෙලාවක මේ විදර්ශනා කරයි කියලා එයාගේ තිබෙන කියන්නේ ආරම්භනේ ඒ විදර්ශනා කරන්නට නම් ඉතින් විදර්ශනා කරන හිතක් තියෙන්න ඕනේ. විදර්ශනා කරන හිත ඇති වෙන්නේ මේ කුසල සිත් වලින්. ඔය ඒක වැඩි වෙලාවක් තියන්නේ ඔය මහා කුසල සිත් වලින් තමයි විදර්ශනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. ඊළඟට තව එකක් තියෙනවා මේ අරූපාවචර ලෝකයේ තිබෙනා වූ සිත් එයාට එහෙම පහළ වෙන්නේ නැහැ. අනිත් එක තමයි තව එකක් තියෙනවා මේ සමහර සිත් පහළ වෙන්නේ නැහැ. ලෝකෝත්තර සිත් ඇති වෙන්න පුළුවන් ඒ ලෝකයේ. හැබැයි මේ කවදාකවත්ම කෙනෙක් එහි මේ සෝවාන් වුණයි කියලා කියන්නේ. ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ. ඒක නිසා සෝවාන් ඵලයටයි ඒ කියන්නේ මාර්ගසිත ඵලසිත පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකක් කියන්න එපායි.
සෝවාන් මාර්ගසිත පහළ වෙන්න නම් රූපාවචරයක හරි කාමාවචර ලෝකයක හරි ඉන්න ඕනේ. දැන් මේ සෝවාන් වෙලා භාවනා වඩ아가න එයා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉපදුනොත් ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ එයාට ඵලසිත පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සෝවාන් ඵලය. මේ සෝවාන් වෙන්න අවශ්‍ය කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි පරතෝ ഘോഷේ අවශ්‍යයි. සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි. බණ ඇසීමක් අවශ්‍යයි. විදර්ශනාව කියලා දීමක් අවශ්‍යයි. යෝනිසෝ මානසිකාරයක් අවශ්‍යයි. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඔය සිද්ධිය වෙන්නේ නැති නිසා සෝවාන් මාර්ගසිත පහළ වෙන්නේ නැහැ. හැබැයි සෝවාන් වෙච්ච කෙනෙක් ඒකදුන ඵලසිත පහළ වෙන්න පුළුවන්. ඒක නිසා කියනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ලෝකෝත්තර සිත් වලින් පහළ වෙන්නේ 7යි කියලා. ඒ කියන්නේ සෝවාන් ඵලසිත, සකදාගාමි මාර්ගසිත ඵලසිත, අනාගාමි මාර්ගසිත ඵලසිත, අරිහත් මාර්ගසිත සහ ඵලසිත. ඉතින් මෙන්න මේ විදිහට ඔය සිත්වල පහළ වෙන භූමිවල පහළ වෙන සිත් පිළිබඳව පොඩි විග්‍රහයක් තියෙනවා. ඒක නිසා කියනවා මේ කාම භූමියේ පහළ වෙන සිත් සලකනවා කාම භූමියේ පහළ වෙන්නා වූ සිත් 80ක් හැටියට සලකනවා. ඊළඟට රූප භූමියේ පහළ වෙන්නා වූ සිත් අපි ඉස්සලා කියපු ටිකේ ගණන් ගන්නවා රූප මේ භූමියේ 64ක් කිව්වා. ඒ වගේම අරූපාවචර භූමියේ පහළ වෙන්නා වූ සිත් ගණන් ගන්නවා 42ක් හැටියට. ලෝකෝත්තර භූමියේ පහළ වෙන්නේ නම් ලෝකෝත්තර භූමියේ පහළ වෙන්නේ සිත් 8යි. ඒක අපරියාපන්න හැටියට තමයි සලකන්නේ. ඒ තමයි ලෝකෝත්තර භූමිය හැටියට සලකන්නේ. මාර්ග සාසිත පදසිතනේ. ඒ ටික කොහොමත් ඉතින් සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා. ඒ විදිහටයි තියෙන්නේ. ඒක නිසා මේ භූමි වල පහළ වෙන්නා වූ සිත් ප්‍රමාණය ওই විදිහට ඇති වෙනවා. ඉතින් ඒක නිසා සූත්‍ර දේශනාවල එහෙම යම් යම් අවස්ථාවලදී ඔය මේ ධාන වලට ලැබෙන ලෝභය ගැන කිව්වයින් පස්සේ ලෝභය යම් කිසි තැනක තියෙනවාද ඒකට සමානව මෝහය තියෙනවා හරියම අඩු මට්ටමකින් ඒ ආරම්භනේ ප්‍රමාණය හැටියට. ඒක නිසා අපි තේරුම් ගන්නට ඕනේ අර අනුසේ වශයෙන් තියෙනවා ක්‍රියාත්මක වෙන සිතක නිතර නෙවෙයි ඔක සිද්ධ වෙන්නේ. නිතර නෙවෙයි හැබැයි බොහෝම කලාතුරකින් ආරම්භණයට අනුකූල බ්‍රහ්මයන්ගේ තිබෙනවා නේ పూర్ව දෘෂ්ටි තියෙනවනේ අනුසේ වශයෙන් තියෙනවනේ. අපි හිතමු මෙහෙම තියෙනවා මහා දෘෂ්ටිගත මේ කියන්නේ මහා දේවතාවෙක් බලවත් ඊශ්වරයෙක් විශ්වාස කරගෙන හිටපු මහා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙන්නේ නැති මේ ඊශ්වරයෙක් මැවුම්කාරයෙක් පිළි අරගෙන හිටපු මිනිසෙක් ඉන්නවා කියමු. ඒ මිනිසයා භාවනාවක් කරනවා. විදර්ශනා කරන්නේ නැහැ. භාවනාවක් කරලා මෙතින් මේ ඔන්න බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. අපි හිතමු රූපාවචරී කියලා. ඉපදුනාම එයා රූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදින්නේ අර දෘෂ්ටිය නිසා නෙවෙයි. ඒක ටික වෙලාවකට తాවකාලික අමතක වෙලා ගිහලා ඊළඟට එයා වඩාපු ධානයක හැටියටයි පහළ වෙන්නේ. ධානයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ බ්‍රහ්ම ලෝකේ උපදින්නේ. දැන් එහි ඉන්න බ්‍රහ්මීක් හැටියට. හැබැයි බ්‍රහ්මීක් හැටියට හිටියත් එයා ඊට ඉස්සර වෙලා අර පුරුදු කරපු අර දෘෂ්ටිය තියෙනවනේ.
ඒ දෘෂ්ටිය අනුසය වශයෙන් අනුසයගත වෙනවා. එයාගේ හිතේ කා වැදලා තියෙනවා. ඒකට විහිත් කරන්න එයාට බැරි වුණා. ඒ වගේම ඒක තවත් කෙනෙක් හිටියනම් ඒ සමාන ඒක වැඩෙන්න පුළුවන්. දැන් මේ සංසාරේ පුරුද්දක් නේ අර දෘෂ්ටිගත වීම ඒක අනුසය වශයෙන් තියෙනවා. ආන්නේ ඒ නිසා එයා බ්‍රහ්ම ලෝකේ ඉපදුනාට ඒකට අනුකූලව වරින් වර සිතක් පහළ වෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා ඒක පහළ වෙනකොට ඒ සිත ඇවිල්ලා අර ලෝභයෙන් බාරගත්ත දෘෂ්ටියෙන් අනුසේ වශයෙන් ඇවිල්ලා තිබිච්ච දෘෂ්ටිය ක්‍රියාත්මක වෙන ඒ ප්‍රමාණයට මොහොතේ තිබිච්චයක් වෙනවා. ඒක වෙනවා. දැන් අර තියෙනවනේ මොකද්ද අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා මේ ඒ බ්‍රහ්මයෝ ඇවිල්ලා හිතුවයි කියලා කියනවනේ මේ ඒ බ්‍රහ්මයන්ට හිතුණලු මේ මම තමයි ඉස්සර වෙලා ආපු එක්කෙනා කියලා මාන්නයක් හැදෙනවනේ. පස්සේ ආපු බ්‍රහ්මයා හිතනවා මෙයා තමයි ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙන්නේ මේකේ අයිතිකාරය මෙයා මම පස්සේ ආවේ මෙයා තමයි මගේ ලෝකා කියලා. එහෙම හිතුවනේ. ඒකට එහෙම හිතනකොට ඒකට ඒ හිතන මට්ටමට අපිට තේරෙනවානේ මේ මුලාව තියෙනවායි කියලා. ඒ මුලාව කියන එක ඇවිල්ලා සිද්ධියට හලකුවා. සිද්ධියට එයා එහෙම හිතුවට ඇත්තටම තියෙන්නේ මේ මොහේ ආන්නේ ඒ කරුණට අනුකූලව තමයි ඔය අකුසල සිත් පහළ වෙනවා කියලා කියන්නේ. එහෙම නැතුව අර ලෝභ මූලික කාමාවචර ලෝකයේ හැටියට පහළ වෙන මහා දෘಢ විදියේ ඒ වගේම පස්කම් වලට ඇලිච්ච විදියේ ඒව ලබා ගැනීම ඊළඟට මේ ඔය පංචශීලී කැඩියන ආකාරයේ ඒව නෙවෙයි. ඒක නිසා මම මේ වෙලාවේ මේ පින්වතුන්ට මතක් කරේ මේ භූමිය කියන එකයි භූමිය වල වැඩ කරන සිත් ප්‍රමාණය දැන ගැනීමට උදව්වක් උපකාරයක් හැටියට පොඩි කරුණු ටිකක් තමයි මේ කිව්වේ. දැන් මේ අද කතා කරන ටිකේ මේ පින්වතුන් අතර මේ අලුත් අයත් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කතාව අහලා ඒ වගේම මේකට අනුකූල ධර්මයේ අහපු හුරු පිරුදයක් ඉන්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් හැමදෙනාම බොහොම මේ හිතේ දරාගන්න ඒ වගේම තවත් හොයන්න අහන්න කියවන්න මෙන්න මේ අපිට ලැබෙන තියෙන සිත් තියෙනවා ඒ වගේම තමයි පහළ වෙන සිත් තියෙනවා පහළ වෙන්නේ නැති සිත් තියෙනවා ඒ පහළ වෙන්නේ නැති සිත් භූමිය වශයෙන් වැළකී තිබෙනවා එතන පහළ කරගන්නට බැහැ. හැබැයි මේ කාමාවචර භූමියේ තියෙන එකම දේ තමයි වාසනාව තමයි ඔක්කොම සිත් ටික පහළ වෙනවා. ඔක්කොම සිත් පහළ වෙනවා ඒ තමයි මේ සිත් 89ක් තියෙනවනේ ඒකේ ලෝභ සිතයි, ද්වේෂයි, මෝහයි, අහේතුකයි, ඊළඟට කාමාවචරයි, ඊළඟට මේ අර රූපාවචර විපාක ටික නැතුව අරූපාවචර විපාක ටික නැතුව අනිත් ලෝකෝත්තර 8 ඔක්කොම ටික මේකේ පහළ වෙනවා. මේ පහළ වෙන නිසා මේක වැඩි සිත් ප්‍රමාණයක් පහළ වෙන තැන. අනිත් එක තමයි රූපාවචර ලෝකයට ගියයින් පස්සේ අර අඩු වෙච්ච කොටසක් තියෙනවා ගාහන විඥාන, ජීවා කාය, ඉව නැතුව අනිත් ටික පහළ වෙනවා. අපි ඔය සිත් පහළ වෙනවා වගේම නැති වෙන සිත් දැනගෙන තියෙන්න ඕනේ. ඇයි ඒවා පහළ වෙන්නේ නැති කියන කාරණයක් දැනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා මම මේ පින්වත්තුන්ගේ මේ අද මේ භූමියට අදාළ සිතුත් ඇති වෙන හැටි පිළිබඳව පොඩි දැනුමක් ලබා දෙන්න තමයි මේ කාරණා ටික කිව්වේ. ඉතින් මේ තමයි හැටි. මේ තමයි මේ භූමිවල හැටි. ස්වභාවවල හැටි. ඒක නිසා මේකත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඉතින් අපේ දැනුම සඳහා ඒව සකස් කරලා තියෙන උන්වහන්සේලාටත් මහ විශාල පිනක්. ඒ වගේම ගෞරවයක්. ඉතින් මේ පින්වත් හැම දෙනාම මේ කරුණ තවත් හොඳින් වටහාගෙන ධර්මාභූතිය කරගෙන නිවනේ සැනසීම ලබත්වා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම.
අද දවසේදීත් අපි කෙරේ අනුකම්පාවෙන් නවසීලන්තයේ වැඩ වාසය කරන බන්තේ ජිනාලංකාර අද දවසත් අප වෙනුවෙන් කරලා ඉතා උතුම් ධර්ම දේශනාවක් අපිට පැවැත්වුවා. ඉතින් ඒ ධර්ම දේශනාව අපි නැවත වතාවක් ශ්‍රවණය කරමු. එහෙමනම් මම ඉතාමත්ම ගෞරවයෙන් බන්තේ ජිනාලංකාරට නැවත යොමු වෙනවා. ස්වාමීන් වහන්සේ හැමදාමත් වගේ වහන්සේට නමස්කාර කර සිටිනවා. මේ මහත් වූ අති උත්තම ධර්මයේ අපි වෙනුවෙන් මේ ආකාරයට ඉලිපිහිලි කිරීම පිළිබඳව එය වහන්සේ මේ දේශනා කරන වෙලාවේදී අපිට භාවනාවක්ම වෙනවා. එසේ පමණක් නෙවෙයි පසුව දැන් අපි තේරුම් අරගෙන ඉන්නවා වහන්සේකින් මේ ශ්‍රවණය කරන ධර්මයේ ඒක කොටසක් පමණයි. ඊට පස්ව මේ අපි විසින්ම මේ තවදුරටත් හොයාගන්න යුතුයි ප්‍රයෝජනයක් ගැනීමට නම් කියලා. ඉතින් ඒ කාර්යයත් අපිට මහා විදර්ශනාවක් වෙනවා. ඉතින් මේ අර දෙන්නවදට අති වටිනවා කරනවා. ඉතින් ඔබ වහන්සේට ඒ කුසල හේතුවෙන්ම ඔබ වහන්සේ පතන බෝධිකින් සංසාර ගමන කෙරෙට ගැනීමට ප්‍රඥාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් මම ඔබ වහන්සේට මොන්නම් අද සාකච්ඡාව නිවා කිරීම සඳහා පෙරවසන. අපි අදත් මේ කාලේ අරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුගත වෙච්ච ගාම්භීර ධර්ම කොටසක් අපි ඉදිරිපත් කරගෙන කතා කළේ. ඉතින් අද මේ පින්වතුන් හැමදෙනාම සන්තෝෂයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව අසාගෙන හිටියා. ඒ වගේම නැවත අහන්න නැවත මෙනෙහි කරන්න හිතන්න. ඒ වගේම ප්‍රශ්න තියෙන අපි දී අවස්ථාවකදී අරගෙන සාකච්ඡා කරමු අවස්ථානුකූලව. ඉතින් අදත් මේ ධර්මයේ සීමින් හිතීමෙන් මෙනෙහි කිරීමෙන් උපදවා ගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ බලයෙන් සහ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ අනන්ත පරිමාණ ගුණානුභාව වලින් හැම දිනාටම ශාන්තියක් සැනසෙල්ලක් යහපතක් වේවා. ඉතින් විශේෂයෙන්ම පින්වත් ලලිත දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් වේවා. ඒ පින්වත් මහත්මයාගේ ඉතින් සියලුම අතීත කුසල කර්ම වල වේද ශක්තිය නැත්නම් යටවත් වේවා. කුසල කර්ම වල වේද ශක්තිය මත වේවා. අපුල් කන්දර දරන දුර වේලා යහපත් මේ ධර්ම ප්‍රචාර කටයුතු හොඳින් සිද්ධ කරගෙන යන්න නිරෝගී භාවයේ වහවහාම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්වත් ධර්ම මණ්ඩලයේ සිටිනා වූ සෑම දිනාටම හොඳින් ධර්මයේ ශ්‍රවණය කරගෙන ඒ වගේම ධර්මයේ ගැඹුරින් අවබෝධ කරගෙන සෑම දිනාටම කෙලවර අමාමහ නිවෙනින් සැනසෙන්න ලැබේවා. මේ උතුම් නිවන් මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලපේන මයාලබ්බං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය සීලං දයාවසං දගන්නම් බදමං සාදු සාදු